සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති සදහවත් කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හැමදාම උදෑසන හිරු රූපවාහිනී ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාවේ මාතෘකා ගාථාව ප්‍රකාශ කරනකොටම මේ උදේ පාන්දර අහන්නට අකමැති වචනයක් ගැන ඇහුණයි කියලා සමහරු කල්පනා කරන්න පුළුවන්. උදේ පාන්දර මරණය ගැන කතා කිරීම අසුබයි කියලා හිතනවා නම් ඒක වැරදි ආකල්පයක්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ජීවිතයක් සාර්ථක වීමට ඒ වගේම ඉහළ ප්‍රතිඵල තමන්ගේ ජීවිතය තුළ ලබන්න අමතක නොකළ යුතුම මාතෘකාව තමයි පින්වත්නි මරණය කියලා කියන්නේ. භික්ෂූන් වහන්සේලා පිරිසක් රැස් වෙච්ච වෙලාවක බුදුහාමුදුරුවෝ ඒ භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු ගාථාවක් තමයි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ. මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි, යම් කිසි පුද්ගලයෙක් තමන්ට නියත වශයෙන්ම ඉදිරියේදී මුහුණ පාන සිදුවන මරණය පිළිබඳව සිහිය උපදවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයාට මහත්ඵලා හෝති මහානිසංසා. මහත්ඵල ලැබෙනවා, මහානිසංස ලැබෙනවා. මොනවද මහත්ඵල? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල ලබන්න හේතුවක් වෙනවා. මහානිසංස කියලා කියන්නේ සංසාර ගමන තුල වාසය කරන තාක්කල් සැප පිණිස හේතු වන කුසලය පින පෝෂණය කරන්න හේතු වන වටිනා ශක්තියක් බවට පත් වෙනවා. එතකොට පින්වත්නි, මරණය කියලා කියන්නේ අසුබ වචනයක් නෙවෙයි. මරණය අසුබයි කියලා හිතලා තියෙන්නේ අපි. හැබැයි ධර්මානුකූලව ප්‍රඥාගෝචරව කල්පනා කරනකොට මරණය පිළිබඳව මෙනෙහි කිරීම මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස ශක්තියක් සපයන මෙනෙහි කිරීමක්. සංසාර ගමන සැපවත් කර ගැනීම උදෙසා පිනට කුසලයට හිත නැඹුරු කරන්න හේතු වන වටිනා මාතෘකාවක්. ඒක හොඳටම පැහැදිලි වෙනවා සමාජය දිහා බලනකොට. බලන්න පින්වත්නි, වැඩිපුරම පන්සලට පෝය දවසට සිල් සමාදන් වෙන්න යන අය අතරේ ඉන්නේ ළමා කාලයේ ගත කරන ළමයිද, තරුණ කාලයේ ගත කරන තරුණයෝද, මහලු කාලයේ ගත කරන මහලු අයද? අපිට හොඳටම පේනවා පින්වත්නි, වැඩිපුරම සිල් ගන්න යන්නේ මහලු අය. වැඩිපුරම මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නේ කවුද? මහලු අය. වැඩිපුරම භාවනා කටයුතු වලට යොමු වෙන්නේ කවුද? මහලු අය. වැඩිපුරම පින්කම් වල හොඳින් යෙදෙන්නේ කවුද? මහලු අය. වැඩිපුරම ධර්මය දන්නේ කවුද? මහලු අය. අපිව දන්නේ කවුද වැඩිපුරම? මහලු අය. බණ කියන හාමුදුරුවරුන්ව වැඩිපුරම දන්නේ මහලු අය. හැබැයි
තරුණ ගායකයෝ ගැන කතා කළොත්, තරුණ නළු නිළියෝ ගැන කතා කළොත් ඒ අය ගැන වැඩිපුරම දන්නේ මහලු අය නෙවෙයි. තරුණ අය. ළමා කාලය ගත කරන අය. එතකොට දැන් ධර්මයට කිට්ටු වීම, පන්සලට කිට්ටු වීම, දහමට කිට්ටු වීම වයසට යන්න වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා අපි කල්පනා කළ යුතුයි. පින්වත්නි, වයසට යන්න නිතර මතක් වෙන කාරණාවක් වෙනවා මරණය. ඒක ආයාසයෙන් මතක් කරගන්න ඕනේ, ඉබේම මතක් වෙනවා. වයසට යන්න මම මේ ජීවිතේ සැඳෑ කාලේ ඉන්නේ. තමන්ගේ වයසේ උදවිය මරණයටපත් වෙනකොට, ඒ මලගෙවල් වලට යනකොට, පාංශකූල වලට යනකොට, අහවල් පුද්ගලයා මෙන්න මේ වයසේදී මිය ගියා කියලා මරණයන් ආරංචි වෙනකොට, තමන්ට ජීවත් වෙන්න තියෙන කාල සීමාව දැන් බොහොම අඩුයි කියලා දැනෙනකොට, ඒ කෙනාට මරණය පිළිබඳව සිහිය ඇති වෙනවා. දැන් අවුරුදු 75ක 80ක කෙනෙකුට තවත් 80ක් ඉන්න පුළුවන් කියලා කවදාකවත් කියන්න බෑනේ. අවුරුදු 25 කෙනෙකුට තව 25ක් ඉන්න පුළුවන් වෙයි කියලා කියන්න පුළුවන් වුණත් ස්ථිරව කියා ගන්න බෑ කොහොමද. නමුත් තවත් අවුරුදු 25ක් විතර කරදරයක් හිරිහැරයක් උනේ නැත්තම් ඉන්න හම්බෙයි කියලා අවිනිශ්චිතව නමුත් කියන්න පුළුවන්කම තියෙන නිසා එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 75 80 වෙනකොට පින්වත්නි තවත් 80ක් ඒ විදිහට ඉන්න බෑ කියලා හොඳටම තේරෙනවා. එතකොට මෙන්න මේ මරණය පිළිබඳව හොඳට දැනෙන්න පටන් ගන්නවා. මරණය මතක් වෙන්න පටන් ගන්නවා. අතපය වාරු නැති වෙනකොට, දුබලකම් මතු වෙනකොට, අපහසුතා ඇති වෙනකොට, අමාරුකම් එනකොට මරණය මතක් වෙන්න ගන්නවා. ඒ මරණය මතක් වෙනකොට බලන්න පින්වත්නි නවතින්නේ පන්සලේ. බණට යොමුව. බණට යොමුව ධර්මයට බරව ක්‍රියා කරන්න උත්සාහ කරන. එතකොට බොහෝ පිරිසක් ධර්ම මාර්ගයට කිට්ටු කරන මාතෘකාව වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි මරණය. යම්කිසි ළමයෙක් යම්කිසි තරුණයෙක් මහලු වයසට යනකම් ඉන්නේ නැතුව කල්තියා මේ මරණය පිළිබඳව මෙනෙහි කරනවා නම් අන්න ඒ ළමයාත් අන්න ඒ තරුණයාත් පන්සලට යොමුව ධර්මයේ ශ්‍රවණය කරන තැනට, දහම ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරන තැනට යොමු වෙලා ඉන්නවා දකින්න ලැබෙයි. ඒ වගේම තමයි යම්කිසි වයෝවෘද්ධ කෙනෙක් තවමත් මරණය කියන ධර්මතාවය පිළිබඳව තේරෙන්නේ නැත්තම්, මරණය පිළිබඳව හිතන්න මරණ බය ඇවිල්ලා නැත්තම් අන්න ඒ වයෝවෘද්ධ කෙනත් තරුණයෝ කරන වැඩ කර ළමයි කරන වැඩ කර විනෝදෙන් කාලය ගත කරනවා ඇති. එතකොට පින්වත්නි අපිට පැහැදිලි කරන්න පුළුවන් හොඳම දේ තමයි මරණය ගැන මෙනෙහි කරන කෙනා ජීවිතය ධර්මයේ පැත්තට හරවනවා. මරණය පිළිබඳව අමතක කරන කෙනා ජීවිතය පව පැත්තට හරවනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි අමතක කරන්න ඕන කාරණාවක් නෙවෙයි. උදේ හවස මතක් කරගත යුතු, අමතක වේගෙන යනකොට නැවත සිහි ගැන්විය යුතු, සිහි කැඳවිය යුතු මාතෘකාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බලන්න පින්වත්නි, පඨම මරණ සති කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා, මහණෙනි, යම් කිසි පුද්ගලයෙක් මරණය පිළිබඳව සිහිය උපදවාගෙන කටයුතු කරනවා නම්, මරණානුස්මෘතිය ප්‍රගුණ කරනවා නම් අන්න ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. මේ දේශනාව ආගෙන හිටපු භික්ෂූන් වහන්සේලා අතරේ භික්ෂූන් වහන්සේලා 6 නමක් නැගිට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු ඒ කාරණාව අනුමත කොට තමන් වහන්සේලා මරණ සතිය වඩන බව බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා. පළවෙනියටම භික්ෂුන් වහන්සේ නම නැගිට්ටා. ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැන බුදුහාමුදුරුවෝ මරණ සතිය පිළිබඳව බණ කියලා. එක භික්ෂුවක් නැගිටලා කියනවා, බුදුහාමුදුරුවනේ, බුදුහාමුදුරුවෝ ඔය වර්ණනා කරපු වඩන්ට කියපු මරණ සතිය වඩන භික්ෂුවක් තමයි මම. බුදුහාමුදුරුවෝ පෙරලා අහනවා, ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? මේ භික්ෂුව උත්තර දෙනවා, බුදුහාමුදුරුවනේ, මම
එක දිවා කාලයක් සහ එක රාත්‍රී කාලයක් විතරයි මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා හිතලා මරණ සතිය වඩනවා. බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයට අනුගතව හැසිරෙනවා. මම හිතන්නේ මට ජීවත් වෙන්න හම්බෙන්නේ දවසයි. එක දිවා කාලයක් සහ එක රාත්‍රී කාලයක්. අන්න එහෙම තමයි බුදුහාඳුරනේ මම මරණ සතිය වඩන්නේ. ඊළඟට දෙවෙනියට තවත් භික්ෂූන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා දෙවෙනි භික්ෂුන් වහන්සේ විමසනවා ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මමත් මරණ සතිය වඩන භික්ෂුවක්. බුදුහාමුදුරුවෝ විමසනවා ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරනේ මම නම් දවල් කාලයේ විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුගතව වැඩ වාසය කරනවා. මං හිතන්නේ දවල් කාලේ විතරයි මං ජීවත් වෙන්නේ. අන්න එහෙමයි මම මරණ සතිය වඩන්නේ. ඊළඟට තුන්වෙනියට තවත් භික්ෂුන් වහන්සේ නම නැගිටලා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරන බුදුහාමුදුරනේ මම මරණ සතිය වඩනවා. බුදුහාමුදුරු විමසනවා කොහොමද ඔබ වහන්සේ මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරනේ මම නම් මරණ සතිය වඩන්නේ වළඳන්න ගත්ත දානේ වළඳලා ඉවර වෙනකන් තමයි මම ජීවත් වෙන්නේ. අන්න එහෙම හිතලයි මම මරණ සතිය වඩන්නේ. ඊළඟට තවත් භික්ෂුන් වහන්සේ නම නැගිටලා තමන් වහන්සේ මරණ සතිය වඩන බව ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවගෙන් උත්හාන ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? අනේ බුදුහාමුදුරුවනේ මම බත්ගුලි 4-5ක් වළඳනකන් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩන භික්ෂුවක්. තවත් භික්ෂුවක් නැගිටලා කියන බුදුහාමුදුරුවනේ මමත් මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ විමසන ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම ගත්ත බත්ගුලිය ගිලිනකන් විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. තවත් භික්ෂුන් වහන්සේ නම නැගිටලා ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මමත් මරණ සතිය වඩනවා. මම මරණ සතිය වඩන්නේ ගත්ත හුස්ම පිට කරනකන් විතරයි ජීවත් වෙන්නේ. ගත්ත හුස්ම පිට කරනකන් විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. දැන් භික්ෂුන් වහන්සේලා 6 නමක් උන්වහන්සේලා මරණ සතිය වඩන ආකාර 6ක් ගැන පැහැදිලි කරනවා. පළවෙනි භික්ෂුන් වහන්සේ දවසක් පමණයි මං ජීවත් වෙන්නේ කියලා මරණ සතිය වඩනවා. දෙවෙනි භික්ෂුන් වහන්සේ දිවා කාලේ විතරක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. තුන්වෙනි භික්ෂුව වළඳන්න ගත්ත දානේ වළඳලා ඉවර වෙනකන් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. හතරවෙනි භික්ෂුන් වහන්සේ බත්ගුලි 4-5ක් වළඳනකන් ජීවත් වෙයි කියලා මරණ සතිය වඩනවා. පස්වෙනි භික්ෂුව බත්ගුලියක් ගිලිනකන් විතරයි ජීවත් වෙන්නේ කියලා මරණ සතිය වඩනවා. 6 වෙනි භික්ෂුව ගත්ත හුස්ම පිට කරනකම් විතරයි මං ජීවත් වෙන්නේ කියලා මරණ සතිය වඩනවා. ඔය මරණ සතිය වඩන ආකාර 6 ගැන මේ භික්ෂුන් වහන්සේලා 6 නමගෙන් අහගෙන හිටපු බුදුහාමුදුරුවෝ අවසානයේදී ප්‍රකාශ කරනවා මහණෙනි මේ 6 නමෙන් 4 නමක් ප්‍රමාදයි දෙනමක් අප්‍රමාදී. කවුද පින්වත්නි ප්‍රමාදයි කියලා කියපු භික්ෂුන් වහන්සේලා? පරක්කුයි කියලා ප්‍රතික්ෂේප කළේ මොන භික්ෂුන් වහන්සේලාවද? ප්‍රමාදය අප්‍රමාදයක් බවට පරිවර්තනය කරගෙන අප්‍රමාදීව කටයුතු කරන්න කියලා අනුදැන වදාලේ කාටද? පින්වත්නි බුදුහාමුදුරු පෙන්නනවා දවසක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවක්, දිවා කාලයේ විතරක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවක්, වළඳන්න ගත්ත දානේ වළඳලා ඉවර වෙනකන් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවක්, බත්ගුලි 4-5ක් වළඳනකම් මං ජීවත් වෙයි කියලා හිතපු භික්ෂුවත් පරක්කුයි ප්‍රමාදයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. ගත්ත බත්ගුලිය ගිලිනකම් විතරයි ජීවත් වෙන්නේ, ගත්ත හුස්ම පිට කරනකම් විතරයි ජීවත් වෙන්නේ කියලා හිතපු භික්ෂුව අප්‍රමාදී කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඇයි පින්වත්නි බුදුහාමුදුරු අර භික්ෂුන් වහන්සේලා 4 නම ප්‍රමාදයි කියලා සඳහන් කළේ? බලන්න පින්වත්නි කාටද කියන්න පුළුවන් දවසක් ජීවත් වෙයි කියලා? අපි දවසක් ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඊළඟ තත්පරේ මරණේ උරුම වෙන්න පුළුවන්. ඒ වගේම දිවා කාලය ගැන හිතාගෙන ඉන්නවා. දිවා කාලය අවසන් වෙන්න ඉස්සෙල්ලා මරණයටපත් වෙන්න ඉඩ තියෙනවා. වළඳන්න ගත්ත දානේ නැත්තම් කන්න ගත්ත බත්පත කාලේ ඉවර වෙනකන් ඉඳී කියලා කියන්න පුළුවන් කාටද? බත්ගුලි 4-5ක් වළඳනකන් ඉන්න පුළුවන් වෙයි කියලා කියන්න පුළුවන් කාටද පින්වත්නි? කාටවත් කියන්න බෑ. මරණය කියන එක ස්ථිර ධර්මතාවයක්. කොයි වෙලාවෙ Taman හමුවට එයිද කියලා කියන්න බෑ. බුදුහාඳුරෝ දේශනා කළා කවුරු Taman ළඟින් ඉන්නවා කියලා කිව්වත් ඔය කාටත් වඩා ළඟින් ඉන්නේ මාරයා.
තමන් සමහරක් විට හිතාගෙන නැති මගේ අම්මා මගේ ළඟ ඉන්නවා, මගේ තාත්තා මගේ ළඟ ඉන්නවා, මගේ දරුවෝ මගේ ළඟ ඉන්නවා, මගේ පෙම්වතා මගේ ළඟ ඉන්නවා, මගේ පෙම්වතිය මගේ ළඟ ඉන්නවා, මගේ නෝනා මන් ළඟ, මගේ මහත්තයා මන් ළඟ, මට මෙච්චර පිරිසක් ඉන්නවා කියලා තමන් ළඟ ඉන්න අය ගැන, තමන් ආදරය කරන අය ගැන ඕනතරම් ඔබ හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න පින්වත්නි, ඒ කාටත් වඩා ළඟින්ම ඉන්නේ මාරයා පමණයි. ඒ නිසාම තමයි මාරයට ඕන වෙනකොට ඔබ කොච්චර ළඟින් ඉන්නවා, මට කරදරයක් නැහැ, මෙන්න මේ තරම් පිරිසක් මා ළඟ ඉන්නවා, මට මිතුරෝ ඉන්නවයි කියලා හිතුවට ඒ කිසිම කෙනෙකුට ඔබව නවත්ත ගන්න බැරි මාරයා ඒ හැමෝටම වඩා ඔබ ළඟින් ඉන්න නිසා. ඒ නිසා පින්වත්නි, මරණය පිළිබඳව කල්පනා කරනකොට දැන් මගේ මරණය වෙන්න පුළුවන් කියලා හිතන්න කියලායි බුදුහාඳුරු දේශනා කළේ. ඒකයි බත්ගුලිය ගිලිනකම් විතරක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත්, ගත්ත හුස්ම පිට කරනකම් විතරයි ජීවත් වෙන්නේ කියලා හිතපු භික්ෂුවත් අප්‍රමාදී කියලා බුදුහාඳුරු සඳහන් කළේ. දැන් මාගේ මරණය සිදුවිය හැකි කියලා හිතන්න. අන්න එහෙම හිතන්න පුළුවන් නම් මේ තත්පරය පින්වත්නි රත්තරන් තත්පරයක් හැටියට ඔබට දැනේ. මේක මහ වටින තැනක්. අපට ලැබුණු වාසනාව ගැන එතකොට වඩාත් අගයක් දැනේවි මරණය ගැන මෙනෙහි කරනකොට. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකේ ලබන්න අමාරු දුර්ලභ කාරණා ගණනාවක්. එක මනුස්ස ලෝකේ උපත. කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කිව්වා. ඔබට මට ලැබිලා තියෙන ওই මනුස්ස ජීවිතේ තමයි. දුර්ලභයි. ලබන්න ලේසි නෑ. ඒ දුර්ලභ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලත් මේ මනුස්ස ලෝකෙ පින්වත්නි මිනිස්සු පහළ වෙනවා. හැබැයි අබුද්ධෝත්පාද කාලවල උපදින මිනිසුන්ට වඩා බුද්ධෝත්පාද කාලයක මනුලොව උපන්න අපි මොනතරම් වාසනාවන්තද. ඒ බෞද්ධ එම නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ ඉපදිච්ච මිනිස්සු අතරටම තමයි ඔය මිනිමරුව ටිකත් අයිති වෙන්නේ පින්වත්නි. බෝම්බ ප්‍රහාර එල්ල කරපු මිනිස්සුත් අයිති වෙන්නේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු අතරට තමයි. කුඩු විකුණන කුඩ මුදලාලිලා, ඒ වගේම මිනිමරුව පාතාල වලට සම්බන්ධ මිනිස්සුත් අයිති බුද්ධෝත්පාද කාලේ ඉපදිච්ච මනුස්ස ඝණයටම තමයි. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න, බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු අතරෙත් පෞකාරය බහුල කොට ඉන්නකොට බුදුහාමුදුරෝ දෙසූ දහමට දෙසවන් යොමුකොට ඒ ධර්මයට බරව ජීවිතය ගත කරන්න ලැබිච්ච එක මොනතරම් වාග්ය සම්පන්නද. ඔබටත් වඩා පැවිදි ජීවිතය ලැබපු අප අතිශයින් වාසනාවන්තයි. එතකොට පින්වත්නි, දුර්ලභ අවස්ථා ගණනාවක් අපට ලැබිලා බුද්ධෝත්පාද කාලයක මනුලොව උපත ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම, මේ අතහල තියෙන නොකල් අටකි පින්කම් කළ නොහැකි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන අවස්ථා 8ක්. ඒ 8න් එක තැනකට හරි වැටුනොත් පින්කම් කරන්න ධර්ම මාර්ගේ යන්න බෑ. නිරේක උත්පත්තිය ලැබුවොත් නරකයේ උත්පත්තිය ලැබපු පෞකාරයට පින් කරන්න බෑ කිව්වා. අපි මේ වැටිලා ඉන්නේ නරකයක නෙවෙයි. තිරිසන්ගත යෝනියක උපන්න තිරිසනාට යහපතට යොමු වෙන්න ධර්මයට යොමු වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. අපි මේ ඉපදිලා තියෙන තිරිසන් ලෝකේ නෙවෙයි. പ്രേත ලෝකේ උපන් කල ඒ කෙනාට පුණ්‍ය ප්‍රතිපදාව ඉදිරියට යන්න බෑ කිව්වා. අපි ඉපදිලා තියෙන പ്രേත ලෝකේ නෙවෙයි. දීර්ඝායුෂ්ක දේවනිකායන්හි උත්පත්තිය ලැබපු අයටත් ධර්මයේ මාර්ගයේ යොමු වෙන්න, මේ ධර්මයට අනුගත වෙන්න පුළුවන් කමක් නැහැ කියනවා. මොකද දීර්ඝායුෂයි. අධික ලෙස පින් කරලා පින්වත්නි දිව්‍ය ලෝකවලට ගියාම සැප අධික දිව්‍ය ලෝකවල, දීර්ඝායුෂ දිව්‍ය ලෝකවල සැප වැඩි නිසාම බණට යොමු වෙන්න උවමනාවක් එන්නේ නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි, අපි ඉපදිලා තියෙන එහෙම තැනකත් නෙවෙයි. දැන් මනුස්ස ලෝකේ උනත් පොඩ්ඩක් හිතලා බලන්න, අවුරුදු 3-4000 ආයුෂ තිබුණා නම් එක මිනිස්සේ බණපදයක් අහන මට්ටමට ගේන්න බෑ. අවුරුදු 3-4000ක් අපේ ආයුෂ තිබුණා නම් පන්සලකට මිනිස්සෙක් යොමු කරන්න බෑ. පන්සලක් හැදෙන්නෙත් නැහැ. පැවිදි වෙන්නෙත් නැහැ. ශාසනයක් පවතින්නෙත් නැහැ පින්වත්නි. අවුරුදු 3-4000ක් ජීවත් වෙන්න තිබ්බනම්. සැප වැඩි වෙන්න දුක තේරෙන්නේ නැහැ. දුක තේරෙන්නේ නැති වෙන්න ධර්මයේ පිටුපස්සේ යොමු වීමක් නැහැ.
දුක දැනෙන්න ඕන දහමට එන්න. ඒකයි දුක තේරුම් ගන්න කිව්වේ. දුක දුකට හේතුව දුකින් මිදීම දුකින් මිදෙන්න මඟ. මේක දුකක් කියන එක තේරුම් ගත්ත මිනිස්සෙකුට තමයි මේක නැති කරන්න පුළුවන්. එතකොට දීර්ඝායුෂ්ක දේවනිකායන්හි උත්පත්තිය ලැබුවොත් ඒ කෙනාට පින්කම් කරන්න බෑ කිව්වා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් අන්ධ ගොළු බිහිරි වෙලා මන්ද බුද්ධික වෙලා කෙනෙක් කියනකොට ඒ දේ තේරුම් ගන්න බැරි මට්ටමේ නම් ඉපදිලා තියෙන ඒ කෙනාට පිනට දහමට යොමු වෙන්න විදියක් නැහැ කියනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික රාජ්‍යයක උත්පත්තිය ලැබලා නම් දහමක් නැති සම්‍යක් දෘෂ්ටික දේශනාවක් නොමැති මිත්‍යා දෘෂ්ටික මතවාද වලින් පිරුණු රටක නම් ඉපදුනේ ඒ කෙනාට මේ දහම ජීවිතයට එකතු කරගන්න විදියක් නැහැ කියනවා. තමන් මිත්‍යා දෘෂ්ටිකයි නම් වැරදි මතයක නම් ඔබ හිර වෙලා ඉන්නේ ඒ කෙනාට මේ ධර්මයෙන් වැඩ ගන්න බෑ කියනවා. අබුද්ධෝත්පාද කාලයක නම් ඉපදිලා තියෙන්නේ ඒ කෙනාට මේ පුණ්‍ය ප්‍රතිපදාවේ ගමන් කරන්න බෑ කියනවා. බලන්න පින්වත්නි අවස්ථා 8ක් පෙන්නවා. ඒ 8ට වැටුණු තැන පින්නට දහමට බණට යොමු වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ 8න් එකකටවත් අපි වැටුනේ නැහැ. ඒ 8න් එකකටවත් අපිට යොමු වෙන්න උනේ නැහැ. අපි ඉපදිලා තියෙන්නේ නරකයේ නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ പ്രേත ලෝකේ නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ තිරිසන් ලෝකේ නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ පින්කම් කරන්න බැරි දේවනිකායන් වල නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ අන්ධගොළු බිහිරිව නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික රාජ්‍යයක නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි. අපි ඉපදිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක බුදුබණ අහන්නට ලැබෙන සතර දිසාවෙම බුදුබණ ඇහෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස නිතරම දකින්න ලැබෙන හොඳ මනුස්ස භවයකයි. හොඳ මනුස්ස භවයකයි. පින්වත්නි, ඒ මනුස්ස භවයේ උපතේ වටිනකම තේරුම් ගන්න ඕනේ. මේ වාසනාව තව කොච්චර කාලයක්ද ඔබට උරුම කියලා ඇහුවොත් ප්‍රශ්නයක්. ඔබ දෙන උත්තරේ මොකක්ද? තව කොච්චර කාලයක්ද ඔබට උරුම? ඔබට පුළුවන්ද කියන තව මාස ගාණක් අවුරුදු ගාණක් මට තියෙනවා කියලා? අපට ස්ථිර උත්තරයක් දෙන්න බෑ. පින්වත්නි, මේ පිළිබඳව ස්ථිරව උත්තරයක් දෙනවා නම් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ කොච්චර කාලයකටද තව මේ වාසනාව තියෙන්නේ කියලා අහනකොට ස්ථිරව දෙනවා නම් දෙන්න වෙන්නේ පින්වත්නි තව තත්පරයයි කියන උත්තරේ විතරයි. තව කොච්චර කාලයක්ද තියෙන්නේ? තව තත්පරයයි. මොකද ඊළඟ තත්පරය ගැන අපට කියන්න බෑ. මරණය පිළිබඳව කල්පනා කරන්න. මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නමුත් ඒ බලාපොරොත්තු තත්පරයෙන් වෙනස් වෙන්න පුළුවන්. සමාජයෙන් අපට පෙන්වන පණිවිඩයේ ජීවිතයට එකතු කරගන්න. මේ සමාජයෙන් පෙන්වන සංඥාව තමන්ගේ ජීවිතයට ගන්න. නිකන් ජීවිතය ගත කරන්න එපා. සමාජය දිහා බලන්න. හොඳ සංඥාවක් පෙන්වනවා. මේ පෙන්නන මාර්ග සංඥා භාවිත කරගෙන වාහනේ පදවන්න. මාර්ග සංඥා පිළිපදින් නැතුව වාහනේ පදෙව්වොත් ඒ කෙනාට කරදරවලට මුහුණ පාන්න වෙනවා. පොලිසිය අල්ල ගන්නවා. දඬුවමට පමුණවනවා. ඒ වගේ තමයි පින්වත්නි මේ සමාජය. වාහනයක් පදවගෙන එනකොට විවිධ තැන්වලදී අපට දකින්න ලැබෙනවා ආලෝක සංඥා පද්ධති. ඒ ආලෝක සංඥාවල් ලබා දෙනකොට රතු පාටින් එක දෙයක්, කහ පාටින් තව එකක්, රතු පාටින් තව එකක් නිරූපණය කරනවා. ඒවා පත්තු වෙනකොට ඒට අනුගත වෙන්නේ නැතුව රියපැදෙව්වොත් මොකද වෙන්නේ? පොලිසිය අල්ලනවා. අල්ලලා දඩකොලේ දෙනවා, දඬුවම දෙනවා. ඒ වගේ තමයි පින්වත්නි මරණය වන බව දැනගෙන ජීවිතය ගත කරන්න. මේ කාරණා පිළිබඳව මේ සංඥා පිළිබඳව තේරුම් ගන්න නැතුව කටයුතු කරොත් ඒක නා පෞකාරයක් වෙනවා. කෙලින්ම ගිහිල්ලා උපදින්නේ බරක් තැබුවාසේ ගිහිල්ලා කෙලින්ම වැටෙන්නේ කොතනද? නිරේ, නරකේ. දේවදූත සූත්‍රයේ කියවලා ඇති කවුරුත්. යම පල්ලු ඇදගෙන යනවා යම රජුරෝ ළඟට. යම රජුරෝ දඬුවමට පමුණුවන්න ඉස්සලා ප්‍රශ්න 5ක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි එම්බල පුරුෂය මනුස්ස ලෝකින්න පළවෙනි දේවදූතයා ඔබ දැක්කේ නැද්ද? පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. කවුද පළවෙනි දේවදූතයා?
අලුත් උපන්න ළමයා දැක්කේ නැද්ද කියලා අහනවා. දැකලා තියෙනවා. ළමෙක් දැක්කට වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ ළමයා විඳින්නේ මොකක්ද කියලා දකින්න. අලුතෙන් උපන්න ළමෙක් ඉපදිලා දුක් විඳිනවයි කියලා දැක්කේ නැද්ද කියලා අහනවා යම රජුරෝ. බලන්න පුංචි ළමයෙක් විඳින දුක. ඊළඟට දෙවෙනි දේව දූතයා එම්බල පුරුෂය මනුස්ස ලෝකේ වයසට ගියපු අය දැක්කේ නැද්ද? ජරාවටපත් වෙච්ච අය දැක්කේ නැද්ද? අපි ඔක්කොම දකින්නවා හැමදාම දකින්නවා. වයසට යන එක දුකක් කියලා තේරුම් ගත්තේ නැත්තේ ඇයි? ලෙඩ වෙච්ච අය දැක්කේ නැද්ද? ලෙඩ වෙන බව ඇයි කල්පනා කරේ නැත්තේ? මලකඳන් දැක්කේ නැද්ද? මරණ බව ඇයි අමතක කළේ? වැරදි වැඩ කළාම දඬුවම් විඳිනව දැකලා නැද්ද? ඇයි එහෙනම් වැරදි වැඩ කළේ? සමාජයෙන් අපට හොඳටම පෙන්නලා තියෙන සංඥා ටික. වයසට යනකොට මට මොකද වෙන්නේ කියලා වයසට ගියපු කෙනෙක් දිහා බලලා තමන් තමයි ඒ ඉන්නේ කියලා අධ්‍යයනයක් කරන්න. ලෙඩ වුණොත් මට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. මරණය අභියසදී මට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. වැරදි කළොත් දඬුවම් විඳින්න වෙන විදිය ගැන කල්පනා කරන්න. අන්න ඒ විදිහට සමාජය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සමාජයෙන් දෙන පණිවිඩයේ ජීවිතයට එකතු කරගන්න. මකාදේව රජතුමා වගේ. මකාදේව රජතුමා කොණ්ඩේ කපන මිනිස්සයට කියනවා මගේ කොණ්ඩේ සකස් කරනකොට සුදු කෙස් ගහක් හරි දැක්කොත් මට කියන්න. දවසක් කොණ්ඩේ සකස් කරන මිනිස්සයට සුදු කෙස් ගහක් අවුණා රජතුමාගේ. මහ රජතුමනි සුදු කෙස් ගහක්. රජතුමා මොකද කළේ? වහාම රාජ්‍ය කැඳෙව්වා. කැඳවල ඉවර වෙලා ප්‍රකාශයක් කරන උත්තමං ගරුභා මයිහං ඉමේ ජාතා වයෝහරා පාතු භූතා දේවදූතා පබ්බජ්ජා සමයෝ මම. උත්තමං ගරුභා මයිහං මගේ උත්තම අංගයේ ඒ කියන්නේ හිසේ ඉමේ ජාතා වයෝහරා පාතු භූතා දේවදූතා වයෝ වෘද්ධ භාවයේ පිළිබඳව පසක් කරන ස්වභාව ධර්මයාගේ පණිවිඩකාරේ පහළ වී ඇත. ඇයි කෙස් සුදු වෙලානේ? මොකක්ද ඊට පස්සේ කළේ? පබ්බජ්ජා සමයෝ මම දැන් මේ මගේ පැවිදි විය යුතු සමයයි කියලා රාජ්‍ය අන් අයට පවර්ලා ඉවරලා ගිහිල්ලා පැවිදි වුණා. බලන්න ඒ තමන්ට ලැබිච්ච තමන්ට වැටුණු සංඥාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඉතින් ඒ නිසා පින්වත්නි මරණය ගැන කල්පනා කරන්න. මේ උදෑසන මම සදාකාලිකව ජීවත් වෙන කෙනෙක් නොවේ. මගේ ජීවිතය తాවකාලිකයි. කොයි වෙලාවෙ මට මරණය උරුමයිද කියලා මට කියන්න බෑ. ඒ නිසා මේ අවදි වෙච්ච මොහොතේ පටන් මේ හිමිදිරි පාන්දර පටන් මම නිවැරදි තැනට යොමු වෙනවා. යහපතෙහි යෙදෙනවා. යහපත් පුද්ගලයෙක් හැටියට මම මගේ ජීවිතේ ගත කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. අන්න එහෙම ගතකරනද මරණානුස්මෘතිය තරම් ජීවිතයට සුවය ගෙන දෙන භාවනාවක් තවත් නැහැ. ඒ නිසා මරණ සතිය වඩන්න, මරණ බව මතකයේ තියාගන්න, මරණයට සූදානම් වෙන්න. ඒ සූදානම දැනුමින් ලබා ගන්න. එහෙම සූදානම් වෙනකොට උද්දච්ච කුක්කුච්චය යටපත් කරන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්චය යනු පසුතැවීම සහ නොසන්සුන්කම. මරණය අභියසදී නොසන්සුන් වෙන්නේ මරණය මෙනෙහි නොකළ පුද්ගලයයි. ඒ නිසා මරණය පිළිබඳව ඔබ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ඔබට මරණය අභියසදී සෙලවෙන්නේ නැතුව, මනස දුර්වල කරගන්නේ නැතුව මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබේ. නොහිස් ජීවිතයක් ගත කරන්න ඔබට පුළුවන්කම ලැබේ. ඒ සඳහා මේ දම් දෙසුම ඔබට මහෝපකාරී වේවා. මෙලොව සුව පරලොව සුව සලස ගන්න, උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් දම් දෙසුම ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා